අපි දැන් ලෙසන් එක පටන් ගමු. ඔයාලට මම මුලින්ම කරන්නේ ග්‍රැමර් ලෙසන් එකක්. යුනිට් 1 වල තියෙන grade 8 වල යුනිට් 1 එකේ තියෙන යුනිට් 1 වල තියෙන ග්‍රැමර් ලෙසන් එකක් කරන්න. හරිද? දැන් උදාහරණයක් විදිහට එක්සැම්පල් එකක් විදිහට I have a friend මට ඉන්න යාළුවෙක්. And his name is Nimal. First sentence එක මම ලියනවා මම නිමල් ගැන වාක්‍ය කීපයක් ලියනවා. නිමල් මගේ යාළුවා. Nimal is my best friend. හොඳම යාළුවා. හරිද? Nimal is my best friend. Nimal lives in Gold. Nimal is my best friend and Nimal lives in Gold. Nimal has 2 brothers. Nimal is in grade 8. මේ විදිහට like this we can write many sentences about Nimal. Nimal ගැන මේ වගේ වාක්‍ය ගොඩාක් ලියන්න පුළුවන්. හරිද? we know Nimal කියන්නේ එතන මගේ යාළුවාගේ නම නමක් නම් අපි අර ඉගෙන ගන්නවා ඉංග්‍රීසි word classes කියලා. word classes කියලා අපි ඉගෙන ගන්නේ nouns එකේ නාම පද verbs ක්‍රියාපද adjectives නාම විශේෂණ පද ඊළඟට adverbs ක්‍රියා විශේෂණ පද අන්නේ විදිහට වචන අපි words වචන අරගෙන ඒවා එක එක කොටස් වලට බෙදනවා ඒකට තමයි word classes කියලා කියන්නේ. ඒතර word class එක මොකක්ද කියලා අහුවොත් word එකක් දීලා එතකොට ඒ කියන්නේ මේක noun එකක්ද නාම පදයක් මේක ක්‍රියාපදයක් මේක adjective එකක්ද කියන්නේ නාම විශේෂණයක් මේක adverb එකක්ද ඒ වගේ word classes 8ක් විතර තියෙනවා මම මේ ප්‍රධාන 4ක් ගැන තමයි කිව්වේ හරිද එහෙම බැලුවහම නිමල් කියන word එක වචනය මොන ක්ලාස් එකකටද අයිති වෙන්නේ නිමල් කියන්නේ ක්‍රියාපදයක්ද noun එක. nouns එක නිමල් කියන්නේ noun නිමල් කිව්වහම name of a person පුද්ගලයෙක්ගේ නමක් ඒක noun එක නාම පදයක් දැන් ඔයාලට පේනවනේ මම ලියපු sentences හතරම මම පටන් අරගෙන තියෙන කාගෙන්ද නිමල් කියන noun එකේ මේ වාක්‍යය දැන් නිමල් is my best friend නිමල් මගේ හොඳම යාළුවා මේ වාක්‍ය කවුරු ගැනද නිමල් ගැන එතකොට අපි කියනවා නිමල් තමයි වාක්‍යයේ subject. subject මේ වාක්‍යයේ subject එක කවුද නිමල් හරි එතකොට මේ වාක්‍ය හතරෙම subject එක විදිහට ඇවිල්ලා තියෙන කවුද නිමල්. නිමල් වාක්‍ය කවුරු ගැනද එයා තමයි subject එක
වාක්‍ය හතරම නිමල් ගැන. දැන් මේ විදිහට අපි නිමල් ගැන වාක්‍ය 20ක් විතර ලිව්වොත් අපිට හැම සෙන්ටෙන්ස් එකම පටන් ගන්න වෙන්නේ කවුරු කියලාද? නිමල් 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 හරිද? ඉතින් අපි ඒ දේ නැති කරගන්න මෙන්න මේ දෙවනි වාක්‍යයේ ඉඳලා නිමල් වෙනුවට හි කවුද? හී දාන්න හී දාන්න. හී දාන එතනත් නිමල් අයින් කරලා හී දාන්න. ඊදා හී දාන හී දාන නිමල් අයින් කරලා හී. හී දැන් අපි හී කියන එක දැම්මේ කවුරු වෙනුවටද? නිමල් වෙනුවට නිමල් වෙනුවට. මල් වෙනුවට තමයි හී දැම්මේ. හරිද? ඊළඟට අපි දන්නවා නිමල් කියන්නේ noun එක. පිරිමින එතකොට අපිට කියන්න පුළුවන් මේ අපි හී කියන එක දැම්මේ මොකක් වෙනුවටද? නිමල් වෙනුවට. නිමල් කියන මොකද්ද නිමල් කියන්නේ? noun noun එක noun එක වෙනුවට. හරිද? ඉතින් මේ හී කියන එක මම කියනවා දැන් මෙහෙම. හී කියන එක අපි දාලා තියෙන්නේ මොකක් වෙනුවටද? noun එකක්. noun එකක් වෙනුවට අන්න ඒ වගේ noun එක වෙනුවට එනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? pronoun එක pronouns කියලා. හරිද? එකක් නිසා pronoun. pronouns කියන්නේ මොනවද? nouns වෙනුවට ගේන ඒවා. හරිද? නාම පදයක් වෙනුවට ගේනවා නම් මොන හරි පදයක් ඒක pronoun එකක්. තේරෙනවද ඒ කියපු කතාව? ඔව් සර්. ඉතින් නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න ඕනේ. හරි. ඒකට pronoun එකක් මොකක්ද කියන්නේ කියලා දැන් දැනගන්න ඕනේ. මොකද්ද pronoun එකක් කියන්නේ? නාම පදයක් අයින් කරලා වෙනුවට අයින් කළා ඒ වෙනුවට යොදන නාම පදයක් pronoun එකක්. හරි. ඊළඟට මේ pronoun එක අපි දැම්මේ කොතෙන්ද වාක්‍යයේ? subject pronoun එකට කියනවා මොන pronoun එකක්ද? pronoun. subject pronoun හරි. right. ඉතින් අපේ පාඩම මොනවා ගැනද? pronoun ගැන හරි. අපි පොතේ ලියනවද දැන්ම ලියන්න එපා. මම ලියා ගන්නකොට කියන්නම් මෙන්න මේ ටික ලියා ගන්න කියලා. දැන් ලියා ගන්න එපා. right. So we are going to talk about pronouns. අපි කතා කරන්නේ pronouns ගැන. සිංහලෙන් කියනකොට සර්වනාම පද කියනවා. හරිද? සර්වනාම පද pronouns. right. සර්වනාම පද කියනවා කීයක් තියෙනවද සර්වනාම පද pronouns වල හතේ ඉගෙනගෙන තියෙනවද 8ක් කීයක් තියෙනවද 8ක් 8ක් කියලා කියන්න පුළුවන් සාමාන්‍යයෙන් කියන්න කීයක් කියලාද pronouns තියෙනවා 7ක් හරිද කියන්නේ සමහර වෙලාවට අර එක pronoun එකක් ඒක වචන කියන්න පුළුවන් බහුවචන ගත්තොත් ඒක 8ක් වෙනවා නැත්නම් 7යි pronouns 7ක් තියෙනවා මේ 7 ලියා ගමු මේ පහලට අපි ලියා ගන්නද කාටද දැන් ලියන්න එපා
ලියා ගන්න ඕනකොට මම කියනවා මේ ටික ලියා ගන්න කියලා. එතකන් ලියන්න එපා. Okay. right. බලන්න මේවා හොඳද? I next one ඊළඟ එක we ඒ කියලා මේ හත තමයි pronouns හත. හරිද? දැන් අපි ඉගෙන ගත්ත pronoun එකක් තියෙනවනේ මෙතන he. මේ තමයි pronouns හත. මොනවද මේවායේ තේරුම? අපි ඉස්සෙල්ලා ඒ ටිකත් ඉගෙනගෙන ඉමු. pronouns වල තේරුම. I කියන්නේ Mama. හරිද? කියන්නේ අපි you කියන්නේ Oya. ඔබ Oba. Oya. singular කෙනෙකුට කියන්නත් පුළුවන්. Oya. බලා Bala. ලා කියලා කියන්නත් පුළුවන්. කොහොම කියනවා? කාටද? ඔහු කියනවා Aya. අය කියනවා ඒක නැත්නම් Eka. කියනවා ඔවුන් right. ඔය හත තමයි pronouns හත. ඒ කියන්නේ නාම පද වෙනුවට පාවිච්චි කරන පද හතයි. ඉතින් මේවා දැන් අපි කිව්වා he කියන්නේ pronoun එකක් තමයි. මම මේකට කිව්වා ඒක මොන pronoun එකක්ද? වාක්‍යයේ subject ඉන්න නිසා ඒවා මොන pronounsද? subject Subject pronoun. pronoun. subject pronouns කිව්වහම මේවා ඔයාලට දාන්න පුළුවන් වාක්‍යයේ මුලට විතරයි. Bitter. වාක්‍යයේ subject එකට විතරයි මේ හත දාන්න පුළුවන්. ඒක කොහේවත් ලියන්න බෑ. හරි. වෙන තැනක ලිව්වොත් pronoun එක මොකක් වෙනවද? වෙනස් වෙනවා. හරි. subject එකේ ලිව්වොත් තමයි I. වෙන තැනක ලිව්වොත් I කියලා ලියන්නේ නෑ. ඒක වෙනස් වෙනවා. හරිද? ඒක subject pronouns හතක් ඉගෙන ගත්ත මොනවද? I, I, we, we, you, she, they. pronouns හතයි. මේ pronouns හත වෙනස් වෙනවද? නෑ. කියන්නේ අපි nouns නාම පද වෙනස් වෙනවද? ඔව් වෙනස් වෙනවා. මොකද වෙනස් වෙන්නේ? නාම පද වෙනස් වෙනවා. අලුතින් අපි මොන හරි දෙයක් හොයාගත්තොත් ඒකට නමක් තියෙනවා. එතකොට ඒක මොකද්ද? ඒක noun එකක්. ළමයෙක් ඉපදුනත් අපේ ළමයට තියෙනවා නමක්. එතකොට ඒක noun එකක්.
nouns කියනවා. එතකොට එන්න මොන වෙනවද? දවසින් දවස. වැඩි වැඩි nouns මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක නිසා අපි nouns වලට කියනවා open class එකක්. open class එකක් කියන්නේ විවෘතයි. එන්න වැඩි වෙනවා. pronouns එහෙමද? අද තිබුණට වැඩිය දැන් අද 7යි හෙට 10ක් විතර වෙනවද? නෑ. ඔව්. pronouns ඊයේ තිබුණේ 7යි අද තියෙන්නේ 7යි. තව අවුරුදු 5ක් ගියක් තියෙන්නේ මේ 7 විතරයි. ඒක නිසා අපි pronouns වලට කියනවා ඒක මොන ක්ලාස් එකක්ද? close class එක. ක්ලාස් එකක්. කියන්නේ ක්ලාස් එක. තව එකතු වෙන්නේ නැහැ. මේ හතම විතරයි. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. අද රෑ නිදාගෙන හෙට උදේ නැගිටිනකොට මේක වැඩි වෙන්නේ නැහැ. මේ හතම විතරයි. හරිද? පාඩම් කරගත්තොත් මේ හත විතරයි. වෙනස් වෙන්නේ නැහැ. right. මේ හරි කෙනෙක්ගේ මයික් එකක් ඔන් කරලා තියෙනවා. මම කලින් කිව්ව දිගටම ඔන් කරලා තියන්න එපා. අපි ප්‍රශ්නයක් අහලාට උත්තර දෙන්න ඔන් කරන්න. ඊට පස්සේ ඔෆ් කරලා දාන්න. මොකද අර මේක අපි රෙකෝඩ් එකක් දානෝනේ ඔයාලට බැරි වුණ කෙනෙකුට බලා ගන්න YouTube එකට. හරිද? දැම්මහම රෙකෝඩ් එකේ ඔය ඔන් කරලා තියෙන කෙනාගේ වොයිස් එක නිතරම ඇහෙනවා. හරි? ඒක නිතරම ඇහෙනවා. එතකොට අර රෙකෝඩ් වෙන්නේ මගේ සවුන්ඩ් එක අඩු වෙලා කතා කරන කෙනාගේ වැඩි වෙලා ඇහෙනවා. හරි? ඒ නිසා දිගට මොන් කරලා තියන්න එපා. හරිද? right. දැන් අපි subject pronouns හතක් ගැන ඉගෙන ගත්තා. මේ හත subject එකේ එන නිසා subject pronouns. හරිද? අපි ලියමු උදාහරණයක්. I buy a car කියලා ලියුවොත් subject එක තමයි I I buy කියන්නේ verb verb car කියන්නේ object වාක්‍යයක් අපිට මේ විදිහට කොටස් කරගන්න පුළුවන්. මේක තමයි sentence structure එක. ඒ කියන්නේ ඉංග්‍රීසි වල අපි වාක්‍යයක් හදන විදිහ. SVO කියන structure එකට හදනවා. තව හදනවා SVC කියන structure එකට. ওই දෙකට විතරයි අපි ඉංග්‍රීසි වල වාක්‍ය හදන්නේ. හරිද? මේක ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න හම්බෙයි. අපි දැන් මේක ගැන කතා කරමු. හරි? SVO කියන structure. එතකොට දැන් අපි දන්නවා මේ I කියන pronoun එක subject එකේ තියෙනවා. හරි. ඒක නිසා අපි I වලට කියනවා subject pronoun. subject pronoun එක. ඒ වගේම මේ වාක්‍යයේ තියෙනවනේ මොකද්ද තව? object එකක්. දැන් මේ I කියන pronoun එක object එකට ගියොත් අපි ඒත් ලියන්නේ I කියලාද? හරිද? නෑ I බලමු අපි මෙහෙම. The teacher punished දඩුවම් කරා මට මට දැන්
බලන්න කොහොමද කියලා වාක්‍ය අපි ස්ට්‍රක්චර් එක subject verb object බෙදාගන්නේ. The teacher punished me කියන sentence එකේ මොකද්ද ක්‍රියාව? කරන දේ Punish. 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 ඒක Punish. Verb. තමයි කරන දේ ක්‍රියාව verb එක. මේ ක්‍රියාව කරන්නේ කවුද? කවුද පනිෂ් කරන්නේ? Teacher. 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 Subject. The teacher. කවුද දැන් මේ ක්‍රියාවට යටත් වෙන්නේ? මේකෙන් දඬුවමට ලක් වෙන්නේ කවුද? Me. Me. Okay. Object. Object. දැන් ඔයාලට පේන්න ඕනේ I කියන pronoun එක subject එකේදී තමයි I මම කියලා තියෙන්නේ. මම කියන තේරුමට I අපි පාවිච්චි කරන්නේ. subject එකේදී I object එකට ගියොත් I නෙමෙයි මොකද්ද? Me. subject එකේ තියෙන pronoun එක නෙමෙයි object එකට ගියාම ඒක වෙනස් වෙනවා. ඉතින් object එකේදී තියෙන pronoun එකට අපි කියනවා subject එකේදී අපි subject pronoun කිව්වා. Object pronoun. අපි කියනවා object pronoun කියලා. මේ subject pronouns හතට මොනවා හතක් තියෙනවද? object pronouns හතකුත් තියෙනවා. Object pronoun. subject එකේදී I object එකට ගියොත් me. මේ වගේ subject එකේදී තියෙන pronouns හත නෙමෙයි object එකට ගියාම ඒක වෙනස් වෙනවා. තේරුම වෙනස් වෙන්නේ නැහැ හොඳද? I කියන්නේත් මම, me කියන්නේත් මමම තමයි. හරි? ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි. එහෙනම් object pronouns හතකුත් තියෙනවා. හරිද? I කියන එකේ object pronoun එක දැන් ලිව්වා Me. 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 me වල Us. Us. අගට ආව. Us. කියන එක අගට ගියොත් අපි ලියන්නේ us. Us. you කියන එක You. my ඉන්නේ ණය. subject එකේදී you object එකේදී You. Is. His. him. His. Is. he subject එකේදී His. Hers. අර he එකේ his එන්නේ නැද්ද? ඉන්නේ මෙතෙන් නෙවෙයි පුතේ. තව අපි ඔයාලට කියනවා මේක වගුවක් විදිහට ඇඳ ගන්න කියලා. හරිද? මේ තියෙන්නේ තීරා. තව මේ පැත්තට තව තීර තුනක් තියෙනවා එහාට. මේකේ හරිද? දැන් ඔයාලට මම මේක පොතේ ඇඳ ගන්න කිව්වහම ඔයාලා columns කියලා කියන්නේ අපි මෙහෙම වගුවක් ඇඳුවොත් මේක කියමු වගුව හරිද? මෙන්න මේ උඩ ඉඳලා පහළට තියෙන තීර වලට අපි කියනවා columns. හරිද? දැන් ඔයාලා වගුවක් ඇඳ ගන්න ඕනේ පොතේ. මම දැන් මේ පාවුනේ. ඊට කලින් පොඩ ලියා ගන්නක් තියෙනවා. ඒ නිසා වගුව මම ඇඳ ගන්න කිව්වම ඔයාලා ඇඳ ගන්න ඕන columns පහක වගුව. තේරුණාද?
පොතේ වගුව columns. ඒ කියන්නේ මේ උඩ ඉඳලා පහළට තියෙන තීරු පහක් තියෙනවා. හරිද? දැන් subject pronouns මේ තීරුවේ ලියනවා, object pronouns මේ තීරුවේ ලියනවා. තව ඉස්සරහට තව තීරු තුනක් එන්න තියෙනවා මේ chart එකට. ඔය his කියන එකත් එන්නේ මෙන්න මේ තව අපි එහා පැත්තේ තියෙන තීරුවකට එන්නේ. හරි? right. it කියන එකේ object එක It it my. ලියවල object එක There. 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 then. ඒතර මතක තියාගන්න ඕනේ. ඒතර පේනවනේ pronoun එක අපි වාක්‍යයේ යොදන තැන අනුව වෙනස් වෙනවද නැද්ද? subject එකේ I object එකේදී આવොත් me subject එකේදී me කියලා આવොත් object එකේදී us subject එකේදී you object එකේදී qy subject එකේදී he object එකේදී him subject එකේදී she object එකේදී her එහෙනම් දෙකේම එක subject එකේදී it subject එකේදී they object එකේදී them මේ විදිහට pronoun එක වාක්‍යයේ යෙදෙන sentence එකේ යෙදෙන තැන අනුව වෙනස් කරන්න ඕන. හරිද? දැන් ඔයාලා මාතෘකාවක් topic එකක් දාගන්න මම කියන්නේ grammar වලට වෙන පොතක් තියාගන්න කියලා. දැන් ඔයාලා ගාව පොතක් නැතුව ඇතිනේ. ලියන පොතක් අරගෙන මේ ලියන පොත grammar වලට තියාගන්න. හරිද? ඔයාලා මාතෘකාව දාගන්න topic එක ලියාගන්න pronouns So ටික ලියා ගන්න ඕනද? පොඩ්ඩක් එන්න ලියාගන්න එපා තාම. ඔයාලා pronouns කියලා විතරයි මාතෘකාව ලියන්නේ. මාතෘකාව ලියලා දැන් ලියාගන්න යටින් pronouns කියන මාතෘකාව ලියලා ඉවරුණාන් පස්සේ ලියාගන්න තරු ලකුණක් දාලා ලියාගන්න නාමපද වරහන් ඇතුලේ nouns කියලා ලියන්න. නාමපද වරහන් ඇතුලේ nouns වෙනුවට භාවිතා කරන පද සර්වනාම පද වරහන් ඇතුලේ pronouns. සර් ආපහු කියන්න. ඔව්. නාමපද වරහන් ඇතුලේ nouns වෙනුවට භාවිතා කරනු ලබන පද සර්වනාම පද වරහන් ඇතුලේ අයිමත් pronouns නම්
ලියා ගන්න බැරි වුණාද කාට හරි? Yes sir. ලියා ගත්තද ලියා ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවද? සර් මට ලියා ගන්න බැරුණා ආයෙසරයක් කියනවාද? ඔව්. ලියා ගන්න නාමපද වරහන් ඇතුලේ nouns වෙනුවට භාවිතා කරනු ලබන පද වරහන් වෙනුවට භාවිතා කරනු ලබන පද සර්වනාම පද වරහන් ඇතුලේ pronouns නම් වේ. ඒ කියන්නේ මෙච්චරයි අපි කලින් කිව්වේ. කියන්නේ noun එකක් වෙනුවට පාවිච්චි කරනවා නම් පදයක් ඒක pronoun එකක්. මම ඔයාලට උදාහරණයක් කිව්වනේ. අන්න ඒ විදිහට. right. දැන් ඔයාලා මේ බෝඩ් එකේ තියෙන මේ වගුව ඇඳ ගන්න ඕනේ. එහෙමයි හරිද? වගුව ඇඳ ගන්න මේ විදිහට. ඒ තීරු දෙකද තීරු පහක් ගන්නවා. පහක වගුවක් අදින්න. පහක වගුව. මේ විදිහට තීරු පහක් වෙනවා. සර් ඩබල් පිටුව ගන්නද? එහෙම ගත්තත් කමන්නේ නැත්නම් පොත හරස් අත කනගෙන යන්නත් කමන්නේ. බින්දුව පහකට. ඔය තේරුම් ලියන්න ඕනද? තේරුමත් එක ලියා ගන්න පොඩියට හොඳ. තේරුම කියන්නේ මේ object pronouns කියන විතරයි අපි තේරුම ලියන්න ඕන. අනිත් ඒවා මේ පැත්තේ තේරුම ඕනේ නැහැ. මේ වගේ වැඳ ගන්න ඕනේ. මේ පැත්තට මේ වගේ තව කොටු තුනක් තියෙන්න ඕනේ. හරිද? මේකයි මේකයි දෙකයි මේ වගේ තව තුනක් මේ පැත්තට ඉඩ තියෙනවා. මේ වගේ columns පහක් එන්න ඕනේ. එනිසා pronouns වල pronouns chart එකේ columns දෙකක් ගැන ඉගෙන ගත්තා. හරිද? first one පළවෙනිම subject pronoun එක ඉගෙන ගත්තා. object pronoun එක ඉගෙන ගත්තා. හරිද? මේ දෙක ඊළඟට අපි මේකේ තව කොටසක් ඉගෙන ගන්න හදන්නේ. හරිද? අපි තව කොටසක් ඉගෙන ගන්න යන්නේ. දැන් බලන්න. දැන් මේක මම කියන්නේ කොහොමද? මේක මගේ පෑන කියලා කොහොමද කියන්නේ? This is my pen. This is my pen. My pen. This is my pen. This is my pen. This pen is mine. එක විදිහක් තමයි this is my pen. පෙන්. මේ ටික තමයි වැදගත්. මොන කොටසද? my Pen. pen කොටස. දැන් මම ඒක ගන්නවා වෙන් කළා මෙතෙන්ට. my pen. pen කියන්නේ අපි කලින් කොන word classes කියලා ඔව් pan. pan අයිති වෙන class එකටද? Noun.
පෙන් කිව්වම පෑන. ඒ කියන්නේ පෑන අඳුන්වන නම. පෙන්. නමක් නම් ඒක noun noun එක. නමක් නම් noun එක. කාගේ පෑනද? my pen මගේ පේන මගේ මයි කියන එකෙන් විස්තර කරනවා මොකක් ගැනද? පෙන් කියන noun එක. පෑන කියන noun එක විස්තර කරනවා මයි කියන පදයෙන්. නාම පද විස්තර කරනවා නම් ඒවා මොන පදද? නාම පදයක් විස්තර කරනවා නම් noun ආ කියන්නේ නාම පදයක්. ආ හරිද? මම කියනවා a small car. small car කියලා කිව්වොත් adjective එක right. small කියන පදයෙන් අපිට විස්තර adjective එක ආනක ගැන විශේෂණ නාම නාම පදයක් විස්තර කරනවා. කියන්නේ කා කියන නාම පදේ විස්තර කරන small කියන පදේ. නාම පදයක් විස්තර කරනවා නම් ඒක නාම විශේෂණයක්. විශේෂණ පදය නාම විශේෂණ පද වලට අපි කියනවා මොනවද නාම විශේෂණ පද කියන්නේ? adjectives වලට කියනවා. adjective adjective එක adjectives අපිට තියාගන්න නාම පදයක් විස්තර කරනවා නම් ඒක නාම විශේෂණයක්. දැන් මෙතන පෙන් නාම පදයක් පෑන විස්තර කරනවා. noun එක describe කරනවා. විස්තර කරන මොන පදෙන්ද? my කියන පදේ. ඒක නිසා අපි my කියන එකට කියනවා ඒක මොකක්ද? නාම පදයක් විස්තර කරනවා නාම විශේෂණයක්. විශේෂණ නාම විශේෂණයට අපි කියනවා adjective adjective එක adjective එක නාම පදේ විස්තර කරන්නේ my කියන එකෙන් මොකද්ද කියන්නේ? පෑන කාගේ කියලාද කියන්නේ? මගේ 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 කියලා කියන්නේ කාගේ අයිතියද? මගේ අයිතිය අයිතිය කියන්නේ. ඒක නිසා අපි මේ adjective එකට කියනවා අයිතිය ගැන possessive කියනවා adjective possessive adjective. possessive කියන වචනේ තේරුම possession කියලා අපි කියනවා. අයිතිය හංගවන පද ඔව් possession එහෙම නැත්නම් possessive කිව්වොත් අයිතිය. හරිද? possession එහෙම නැත්නම් possessive කිව්වොත් අයිති දෙයක් ගැන. නාම විශේෂණයක් නිසා ඒක මොකක්ද? adjective එකක්. ඒතර අයිතිය පෙන්වන නාම විශේෂණ පදයක්. අයිතිය පෙන්වන නාම විශේෂණ පදයක්. possessive adjective එකක්. right. දැන් එතකොට ඔයාලා මතක තියාගන්න ඕන මෙන්න මේ අපි කලින් ඉගෙන ගත්ත subject pronouns හතට මොනවා හතක් තියෙනවද? possessive adjective හතරක් තියෙනවා හතක් තියෙනවා possessive adjectives හතක්. මේ හතර දැන් ඉගෙන ගන්න. මොනවද? අනිත් එක මෙහෙම එකත් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඉතින් අපි adjectives හත ලියාගෙන ඉන්නේ.
possessive adjectives 7 දැන් ලියන්න හදන්නේ. I වල possessive adjective එක අපි දැන් දාන්න මොකද්ද? මම my possessive adjective එක my. we කියනවා අපි. අපේ නම් possessive adjective our you කියන්නේ ඔබ. subject pronoun. ඔබගේ නම් your. he කියනවා ඔහු. ඔහුගේ නම් his දැන් යමනේ කොහෙද හිස්සෙන්නේ කියලා ඔන්න හිස්සෙන තැන. හරිද? she ඇයගේ නම් hers නෙමෙයි her. හරිද? it උගේ නම් it's ඒ ඔවුන්ගේ නම් their ඔය තමයි possessive adjectives 7. දැන් මේක ඔයාලා හොඳට මතක තියාගන්න ඕන. possessive adjective එකක්. උදාහරණයකට ගමු our කියන එක. දැන් our කියන එක නිකන් ලිව්වොත් ওই විදිහට ඕකේ තේරුමක් තියනවාද? අපේ මොකක්ද අපේ? තේරුමක් තියනවාද? ඒවට නෑ තේරුමක් එන්න නම් මොනව කරන්න ඕන? noun එකක් එකතු කරන්න noun එක අපි මොකක්ද දාන්න ඕන? 55% අපි මොකක්ද දාන්න ඕන? noun එකක් කියලා. our house. our house කියුවොත් noun එකක්. our school අපේ පාසල. හරිද? our class, my mother, my father, my brother. ඒකට නිතරම possessive adjective එකක් අපි ලියන්න ඕන නාම පදයකට කොයි පැත්තෙන්ද? ඉස්සරහින් හරිද? ඒ කියන්නේ ඔයාලා කොහේ හරි තැනක my කියලා ලිව්වොත් අනිවාර්යෙන් පිටිපස්සෙන් එන්න ඕන noun එක ඔයාලට එහෙම හිස්තැන් පුරවන්න එනවා විභාගෙදී. my කියලා කියනවා ඇවිල්ලා තියෙනවා. ඒක ඔයාලා දැක ගාම හිතන්න ඕන අනිවාර්යෙන් මෙතෙන්ට එන්න ඕනේ මොකක්ද? මොනවද? noun එක හොඳට මතක තියාගන්න possessive adjectives තනියම ලියන්න පුළුවන් එතකොට බෑ. possessive adjective එක අපි ලියන්න ඕනේ noun එකක් noun එකක් එකම තමයි ලියන්න ඕනේ. නැත්තම් ලියන්න බෑ. තුන්වෙනි කොලම් එක ෆිල් කරගන්න ඔයාලගේ වගුවේ possessive adjective කියන කොටස. දැන් ඊළඟට අපි කරන්න හදන්නේ ওই වගුවේ ඊළඟ කොලම් එක පුරවන්න. ඊළඟ කොලම් එක ෆිල් කරන්න හදන්නේ මම දැන් බෝඩ් එකේ ඊළ මදි නිසා මම ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකයි මේ පොසෙසිව් ඇඩ්ජෙක්ටිව් එක කොටසයි ඩිලීට් මේ මකලා දානවා. හොඳද? මම අයින් කරනවා
right දැන් බලාගන්න දැන් එහෙම හිතන්නකෝ කෙනෙක් A කියන කෙනා question එකක් අහනවා පෑනක් පෙන්නලා අහනවා is this your pen is this your pen ඒ කියන්නේ මේක ඔයාගේ පෑනද B කියන කෙනා he gives an answer යා උත්තරයක් දෙනවා yes it is my pen යා උත්තරයක් දෙනවා ඔව් ඒක මගේ පෑන yes it is my pen දැන් මට පුළුවන් මේ පෑන මගේ කියන එක කියන්න It is mine. It is mine. It is mine. It is mine. my pen කියන එක දැන් මම අයින් කරනවා මම my pen කියන එක අයින් කරලා එතෙන්ට දානවා it Mine. is mine ඒ කියන්නේ ඒක Mine. මගේ දැන් මේ mine කියන එක අපි ලියුවේ මොකක් වෙනවද My pen වෙනුවට. My pen වෙනුවට. my pen හරි මගේ පෑන කියන එකට තමයි mine කියන්නේ හරි එතකොට my pen කිව්වහම ඒක my theory Noun එක. එකක් වචන දෙකක් කියන නිසා අපිට phrase එකක් noun මොකද්ද noun phrase එකක් Yes. pen කිව්වහම noun my pen කිව්වහම noun phrase Phrase. වචන කීයක් තියෙනවද දෙක. වචන දෙකයි. දෙක. word එකක් වචන එකකට වඩා වැඩි වුණාම ඒක phrase එකක් noun phrase එකක් noun phrase එකයි noun එකයි දෙකම එකයි නේද වෙනසක් නැහැ Pronoun. මොන දෙකක් කියලා තියෙන එක විතරයි හරි දැන් මේ my pen කියන noun phrase එක වෙනුවට තමයි අපි මොකක් ගෙනාවේද My. mine ගෙනාවේ හිතාගන්නේ මේක නාම පදයක් වෙනුවට එන ඒවාට අපි කියව මොනවා කියලාද නාම පදයක් වෙනුවට දෙන්නේ මොනවද Object pronoun. Object pronouns. වෙනුවට කියනවා නම් ඒක Pronouns. Object pronoun. object නෙමෙයි noun එකක් වෙනුවට එනවා නම් ඒක මොකක්ද Pronoun. pronoun මුලින්ම ලියුවේ පොතේ නාම පදයක් වෙනුවට යොදන පද සර්වනාම පද pronouns my pen කියන noun phrase එක නැත්නම් noun එක වෙනුවට ගෙනාව mine එතන එක pronoun එක මේ mine කියන එක අපි ලියලා තියෙන්නේ මොකක් වෙනුවටද pen කියන එක My pen වෙනුවට. My pen වෙනුවට. My pen වෙනුවට. ඒකේ මගේ අයිතියක් කියනවා කාගේද පෑන මගේ. මගේ pen. එහෙනම් ඒක අපි කියනවා මොකක්ද මේක අපි කියනවා possessive pronoun කියලා මොකක්ද දරුවෝ එන්නේ Possessive pronoun. Possessive pronoun. possessive pronoun. pronoun කියලා කියනවා. මොකද කලින් අපි කතා කරේ possessive adjective එක ඒක නාම විශේෂණයක්. මේ කතා කරන්නේ possessive pronoun. Pronouns. සර්වනාම පදය. හරිද? දැන් කලින් අපි ඉගෙන ගත්ත possessive adjective එක my
කියන එක නාම පදයක් එක්ක ලියන්න ඕන. my ලිව්වොත් ඔයා පිටිපස්සෙන් මොකක් ලියන්න ඕන? නාම පදයක් ලියන්න ඕන. noun එකක් ලියන්න. possessive pronoun එක අපි නාම පදයක් එක්කද ලියන්නේ? නෑ. my කියන්නේ නෑ. ඒක අපි ලියන්නේ නාම පදයක් එක්ක නෙමෙයි නාම පදයක් නැතුව. තනියම එක විතරයි. වෙනුවට. නාම පදයක් වෙනුවට ලියනවා. my pen කියන එක වෙනුවට තමයි මොකක් ලියන්නේ? my. my තේරෙනවද? house මතක තියාගන්න අර possessive adjective එක අපි ලියන්නේ නාම පදයක් එක්ක possessive pronoun එක අපි ලියන්නේ නාම පදයක් වෙනුවට. හරිද? right. එතකොට මේ pronouns හතටම තියෙනවා possessive pronouns හතක්. possessive pronouns හතක් තියෙනවා. I වල possessive pronoun එක අපි දාන්නවා මොකද්ද? my mine. mine V වල ours our ours adjective එක our pronoun එක possessive pronoun එක ours. U වල yours yours. E වල his his. his her her us her us. its its A වල theirs yes. දැන් possessive pronouns ලියනකොට මතක තියාගන්න ඒවා අපිට S එකක් එනවනේ ගොඩක් ඒවායි. එතකොට ඔයාලා ලියන්නේ මෙහෙම. මේ උඩින් දාන කැලලට කියන මොකක් කියලාද? මේ දාලා තියෙන්නේ apostrophe 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 එක දානවද මේවට? නෑ. possessive pronouns වලට apostrophe දානවද? නෑ. නෑ. ඒතර මතක නෑ. තියාගන්න apostrophe දාන්නේ නෑ. අයිතියක් කියන්න ඔව්. apostrophe එක දැම්මම මොකද වෙන්නේ මෙතන? අයිතියක් අඟවන අයිතියක්. short form කරන්න apostrophe S එකත් එක්ක apostrophe එක විතරයි නම් මෙතන දාලා තියෙන්නේ. apostrophe එක අපි දේවල් දෙකකට පාවිච්චි කරනවා. එකක් අයිතිය කියන අනිත් එක short form අන්න හරි short form. අකුරු කෙටි කරන්න. වචන කෙටි කරන්න. මේ ලියලා තියෙන්නේ it is කියන එක අපි කෙටි කරලා ලියනවා it's. short කරලා it's මේ apostrophe එකෙන් පෙන්නන්නේ මොකද්ද? කෙටි එතන අකුරක් අඩුයි කියලා තමයි වෙන්නේ. මෙතන මොකක්ද අඩු අකුර? I ඊ අකුර අඩුයි. ඒක තමයි වෙන්නේ. ඒක නිසා කියන්නේ මොන ෆෝම් එකද? short form කියන්නේ හරි. short ඒක නිසා ඔයාලා මතක තියාගන්න ඕනේ possessive pronouns වලට apostrophe දාන්නේ නැහැ. හරි. ඒක මතක තියාගන්න. right. දැන් possessive pronouns වගුවත් ඉක්මනට ඔයාලගේ අර හතරවෙනි කොලම් එකට මේක දාගන්න.
right දැන් ඒතර possessive pronoun එකයි possessive adjective එකත් අපි ඉගෙන ගත්තා ඊළඟට මේ වගුවේ අන්තිම කොටුව කියන්නේ පස්වෙනි කොලම් එක පස්වෙනි කොලම් එකට අපි එකතු කරන්නේ මේ පහටම තියෙනවා අපි අන්තිම කොටස මේ වගේ අන්තිම pronouns කොටස බලනවා reflexive pronoun මේ reflexive කියන pronoun එක ඔයාලට කලින් ඉගෙන ගන්න හම්බෙලා නැතුව ඇති හරිද පළවෙනි වතාවට තමයි ඉගෙන ගන්න හරිද reflexive pronoun එක අපි හදන්න පාවිච්චි කරනවා self කියන වචනේ. දැන් self කියන එක මතක තියාගන්න ඒක වචනයි self වම එක්කෙනයි. දැන් අගට f අකුරක් එනවා නම් self plural yes f අකුර අයින් කරලා self මොකක්ද දාන්නේ? yes දාන්න. ves ඒක නිසා මතක තියාගන්න ඒක වචන පද වලට රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක හදන්න ඔයා self ගන්නවා බහුවචන පදයක් වුණොත් selves කියන එක ගන්න. හරිද? දැන් මෙතනින් ඒක වචනේ මොනවද? I singular. තා මොනවද? singular you she it I වලටයි he වලටයි she වලටයි it වලටයි she වලටයි ඔයා it වලටයි self ගන්න ඕන we වලට you වලට they වලට selves ගන්න plural form එක ගන්න ඒක අපි හදාගෙන යන්න දැන් මේක මම පැහැදිලි කරන්නේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් කියන්නේ මොකක්ද කියලා ඒක තමයි ඔයාලගේ grade 8 වල unit 1 එකේ පාඩම රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් හරිද මේක අපි කතා කරනවා you එක ඒක වචනයක් විදිහට ගන්න බෑද ඔබ පුළුවන් yourself self කියලා එන්නත් පුළුවන් your දෙකටම කියලා එන්නත් පුළුවන් දෙවිදියට බලන්න හරිද right I වල රිෆ්ලෙක්සිව් එක myself we වල ourselves selves you වල මම කියන්නේ දෙකක් එනවා කියලා ඒතකොට your yourself yourselves yourself කියලා එන්න පුළුවන් yourselves yourselves කියනත් පුළුවන් මොකද හේතුව you කියලා අපි එක්කෙනෙකුට කියන්නත් පුළුවන් ගොඩකට කියන්නත් ගොඩකට පුළුවන් he වල රිෆ්ලෙක්සිව් එක himself he වල herself itself වල itself self they වල plural නිසා themselves themselves right ඔය තමයි රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් 7 මතක් නෙමෙයි දැන් yourself selves කියලා දෙකක් නිසා 8ක් වෙනවා හරි ඉක්මනට රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් කියලා දාලා අන්තිම කොලම් එක ෆිල් කරගන්න ටක් ගාලා right හරි දැන් බලන්න රිෆ්ලෙක්ට් උඩ අපි අද ප්‍රොනවුන්ස් වර්ග pronouns වල අපි එක එක forms පහක් ඉගෙන ගත්තා මොනවද subject pronouns ඉගෙන ගත්තා object pronouns කියන්නේ මොනවද කියලා
possessive adjective එක ගැන ඉගෙන ගත්තා. possessive pronoun එක ගැන ඉගෙන ගත්තා. අන්තිමට අපිට reflexive pronouns රිෆ්ලෙක්සිව් pronouns කියන්නේ මොනවද කියලා අපි ඉගෙන ගත්තා. ඒව පාවිච්චි කරන්නේ මොන වගේ තැන්වලද කියලා ඉගෙන ගත්තේ නැහැ. හරිද? ඇයි අපි reflexive pronouns ලියන්නේ කියන එක ඉගෙන ගත්තේ නැහැ. හරිද? ඒක තමයි අපේ lesson එක. ඔයාලට grade 8 වල unit 1 එකේ තියෙන්නේ මේ reflexive pronouns ගැන. හරි? ඉතින් ඔයාලට reflexive pronouns කෙලින්ම කතා කරන්න බෑ. මේ pronouns වර්ග 4 ගැන දන්නේ නැත්තම්. ඒක නිසා තමයි අද අපි කොටස් ටික ගැන කතා කරේ. ඊළඟ සතියේ ඔයාලට මම කරනවා මේ reflexive pronouns ඇයි අපි පාවිච්චි කරන්නේ? මොන වගේ තැන් වලද පාවිච්චි කරන්නේ? හරිද? ඒක තමයි අපේ lesson එක. ඉතින් ඒක නිසා ඔයාලට tute එකේ මුකුත් කරන්න දෙයක් නැහැ. tute එකේ මුකුත් කරන්න දෙයක් නැහැ. අදට ලබන සතියේ තමයි tute එකේ වැඩ තියෙන්නේ. හරි? ඒක නිසා දැන් ලබන සතියේ ඔයාලා පටන් ගන්න නිසා ඔයාලට pupils book ලැබිච්ච නැති අයට pupils book එක ලැබෙයි ගොඩක් වෙලාවට. සර් පොත් ලිස්ට් එක මොනවද? පොත් ලිස්ට් එක කිව්වේ මම ඔයාලට මුලින් කිව්වේ දැන් අර පොත් තුනක් තියෙන්න ඕනේ. තනි රූල් පොත් තුනක් දැනට තියාගන්න. පිටු grammar activity අනිත් එක මොකක්ද? workbook එකට එකයි. workbook එකේ මම activities කරන්න කියලා දෙනවා ඔයාලට. හොඳද? ඒකට වෙනම පොතයි grammar වලට වෙනම පොතයි pupils book එකේ වැඩ වලට වෙනම පොතයි තියෙන්නේ. 160 පොත් 160 හරි 120 හරි පොත් අරගෙන තියෙනවා නම් ඒ පොත් අරන් තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න. එහෙම ගැටලුවක් නැහැ හරිද? එක පොතක් ගත්තා සර්. ඔය එහෙනම් ඒ පොත් එකකට පාවිච්චි කරන්න. 160ම තියෙන්න ඕනි කියලා නෑ. ඊළඟට පන්ති පටන් ගත්තයන් පස්සේ අපේ දැන් ඔන්ලයින් එක නෙමෙයි ඊට පස්සේ ඔයාලට ඩික්ටේෂන් වලට වෙනම පොඩි පොතක් තියෙනවා. හරි? ඒක අපි පන්ති පටන් ගත්තයන් පස්සේ තමයි කරන්නේ. හරි. එහෙනම් අදට පන්තිය නවත්තනවා. ලබන සතියේත් හවස 6ට ක්ලාස් එක තියෙනවා. ලබන සතිය නම් ගොඩක් වෙලාවට link එක group එකට දාන එකක් නැහැ. website එකට ගිහලා තමයි ගන්න වෙන්නේ. එහෙනම් good night children.